समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्ස ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ගම්පහ පස්ගම්මන බුත්පිටිය අංක 2 දරණ නිවසේ පදිංචි ඉන්ද්‍රාණී හේමලතා මෑණියන්, එවැගේම නිලීකා රණසිංහ, උමංගා රණසිංහ, කසුන් හෙට්ටිආරච්චි යන දූදරුවන් ඇතුළු සදැහැති පින්නතුන් එකතු වෙලා අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ ඇත්තන්ගේ අරමුණු සිහි කරලා දේශනාව අවසානයේ අනුමෝදනා කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, ජීවිතේ වැරදෙනවා කියන එක මිනිහෙකුට සාමාන්‍ය දෙයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට ඒ වැරදෙන තැනින් නැවත ජීවිතේ පටන් ගන්න කියලා දෙනවා. වැරදුණු එක පිටුවක් නිසා සම්පූර්ණ පොත වහලා දාන්න කියලා නෙමෙයි බුද්ධ දේශනාව අපට කියන්නේ. වැරදුන එක පිටුවක් නිසා ඒ පිටුව අතහැරලා ඊළඟ පිටුවෙන් ආරම්භ කරන විදිහේ කාරණයක් බුද්ධ දේශනාව මතු කරන්නේ. මොකද ගොඩාක් වැරදිච්ච මිනිස්සු මේ ධර්මයේ තුල පිහිට පිලිසරණ හදාගත්තා. ඉතින් මේ ධර්මයේ තුල පිලිසරණ හදාගන්න ශ්‍රාවකයෙකුට ජීවිතේ වැරදුනාට කමක් නැහැ. නැවත ජීවිතයේ අලුත් පරිච්ඡේදයකින් අලුත් තැනකින් පටන් ගන්න. අලුත් තැනකින් පටන් ගන්න. ජීවිතේ අලුතෙන් පටන් ගන්න ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ විසින් ඔහුටම ආවේනික වෙච්ච වැඩපිළිවෙලක් පෙන්වා දෙනවා. ඔහුටම ආවේනික වෙච්ච වැඩපිළිවෙලක් කියන්නේ තමන්ගේ අතීත ජීවිතය අතහැර දාලා ආස්වාදය අනිත්‍ය වෙලා ගියපු විදිය දකිමින් ආස්වාදයේ ආදීනවයක් හැටියටයි මේ මොහොතේ කනස්සල්ලක්, පීඩාවක්, කම්පනයක් ඇති වෙලා තියෙන්නේ. මේවා කෙරෙහි පවතින ඡන්දය සහ රාගය කියන කාරණා දෙක බැහැර වෙච්ච තැනක පුද්ගලයාගේ සදාතනික සුවපත්භාවය අත්දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ තමයි අපට මතක් කළේ. ඇත්තට මේ පටිපාටිය, මේ වැඩපිළිවෙල ඊටාම වැදගත් වෙන්නේ මේ වැඩපිළිවෙල තුල භාග්‍යවතුන් වහන්සේ අපට මතු කළේ ඒ පුද්ගලයාටම ආවේනික දෙයක්. ඇත්තටම අතීතය ගැන බොහෝම පසුතැවි හිටිය මිනිසුන්ට මේක ඊටාම සුන්දර පණිවිඩයක් වුණා. අතීතේ වරද්දගත්ත මිනිස්සුන්ට මේක ඊටාම චමත්කාර ජනක පණිවිඩයක් වුණා. මේ ලෝකේ තණ්හාව මතු නොවන විදිහට මේ මොහොත තුල පරිහරණීය ස්වභාවයක් බුදුන් වහන්සේ අපට පෙන්වා දුන්නා.
බුදුරජාණන් වහන්සේ ඒ පෙන්වා දුන්නු වැඩපිළිවෙල තුල අපි තේරුම් ගත යුතු එක දෙයක් තමයි මේ ලෝකේ චෝදනාව කාටවත් පවරන්න බෑ. මගහැරීම කාටවත් පවරන්න බෑ. මගහැරීමේ වරදකරු වෙන්නේ ඔබමයි. ඒ වගකීම තියෙන්නේ ඔබට. ඒ වගකීමෙන් ඔබට මගහැරෙන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. තමන්ගේ අත්දැකීම් තුල තමන් අත්දකින ක්‍රියාවලිය තුල අත්දැකීම තුලමයි පින්වත්නි තණ්හාව නම් වූ දෙවැන්නා සමග ඉන්න වෙලා තියෙන්නේ. අපි ගන්න අත්දැකීම තුල අපට වැරදිච්ච නිසා. අපි ගන්න අත්දැකීම තුල අපි හරියට ජීවිතේ වරද්ද ගත්තා. ඒ බඳු වරද්දගත් ජීවිතයක් නිසා අපි අදත් මේ සංසාරේ අතපොත ගගා ඉන්නවා. බුද්ධ දේශනාව කියන්නේ චක්කු විඤ්ඤය. චක්කු විඤ්ඤය කියන්නේ චක්කු විඥාණයෙන් දත යුතු. මොනවද චක්කු විඥාණයෙන් දත යුතු? රූප. ඉත්තාකන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනියා. ඉෂ්ටයි කියලා, කාන්තයි කියලා, මනාපයි කියලා, පිය රූපා ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි කියලා, කාමෝප සංහිතා කාමයෙන් යුක්තයි කියලා, රජනියා ඇලුම් කට යුතුයි කියලා චක්කු විඥාණයෙන් දත යුතු රූපය ගත්තේ තමන් විසින්මයි. එහෙම ගත්ත නිසාම පින්වත්නි තංච භික්කවේ අභිනන්දති. පින්වත්නි එතන ඒ රූපයේ කෙරේ අභිනන්දනයක් මතු වුණා. අභිවදති. ඒ දැක්ක රූපය ගැන බොහොම උජාරුවට වර්ණනාත්මකව කතා කළා. අජ්ජෝසාය තිට්ඨති. පින්වත්නි ඒකට බැහැගෙන හිටියා. අජ්ජෝසාය තිට්ඨති. මොකටද? අර රූපයට බැහැගෙන හිටියා. ඒ කියන්නේ බැහැගෙන හිටියා කියලා කියන්නේ ඒ රූපයේ කෙරෙහිම Tamanගේ විඥාණය පැවැත්තුවා. ඒ නිසාම පින්වත්නි එතන ඒ අභිනන්දනය, අභිවදනය, අජ්ජෝසානය නිසා පින්වත්නි මතුණා නන්දියක්. uppajjati නන්දි. නන්දි කියන්නේ පින්වත්නි ඒ පුද්ගලයාට තණ්හාවක් ඇති වුණා. නන්දියා සති සරාගෝ හෝති. නන්දිය නිසයි සරාගය ඇති වුණේ. අන්න බලන්න හිතේ කැමැත්ත ඇති වෙන විදිය. නන්දිය නිසයි සරාගය ඇති වෙන්නේ. සරාගය නිසා මොකද්ද වෙන්නේ? සරාගය නිසා පින්වත්නි සරාගෝ සති සංයෝගෝ හෝති. සරාගය නිසාම පින්වත්නි එයා තුල බැඳීමක් ඇති වුණා. මොකටද බැඳුනේ? අර එළියේ චක්කු විඥාණයෙන් දැක යුතු රූපය, දැනගත් රූපය ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන වශයෙන් ගත්ත නිසා. ඒකට ඇලිලා ගැලිලා වාසය කරපු නිසා. පින්වත්නි ඇලිලා ගැලිලා වාසය කරපු නිසාම පින්වත්නි එයා තුල සම්පූර්ණයෙන්ම බලවත් ලෙස ආසාවක් ඇති වුණා. ආසාව නිසාම සරාගෝ සති සංයෝගෝ හෝති. සරාගේ නිසාම එකතු වෙලා වාසය කළා. එකතු වෙලා වාසය කරපු නිසාම පින්වත්නි එතන තණ්හා සහගත ක්‍රියාවලියක් මතු වුණා.
බලන්න චක්කු විඥාණයෙන් දැනගත යුතු ඉෂ්ඨකාන්ත මන වඩන්නා වූ ප්‍රිය ස්වභාවයෙන් ඇත්තා වූ කාමීන් යුක්ත වූ මේ රූපය කාමීන් යුක්ත රූපේ නෙමෙයි. ඒ ආකාරයෙන් මේ ඇතුළට රූපේ ගත්ත නිසා සංයෝගය ඇති වෙනවා. සංයෝගය නිසා සරාගෝ සති සංයෝගෝ හෝති. සරාගය නිසා සංයෝග වී වාසය කරනවා. සංයෝග වෙච්ච නිසා පින්වත්නි මොන්න තරම් සෝසුසුම්ද, හැඬීම්ද, වැළපීම්ද, කායික පීඩාද, වාචසික පීඩාද, මානසික පීඩාද, නොයෙක් ආකාරයේ පින්වත්නි නොයෙක් ආකාරයේ තත්වයන් තමා තුළ උද්ගත වුණා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මේ දුක අපිමයි පින්වත්නි හදාගත්තේ. මේ දුක හදාගත්ත වැඩපිළිවෙල අපිටමයි පැවරෙන්නේ. එක කාටවත් පවරලා හිමීට ඇඟ බේර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ මේ කාරණේ තේරුම් ගත්ත ශ්‍රාවකයෙක් විදියට මේ සංයෝග වී වාසය කරන තැනින් අයින් වෙච්ච ශ්‍රාවක භාවයක් හදාගන්න බලාගන්න. එතකොට මේ විදියට Tamanගේ ජීවිතේ ගොඩනැගෙනකොට පින්වත්නි ශ්‍රාවකයා තුල ඒකාන්ත වශයෙන්ම ඒ පුද්ගලයාගේ අභ්‍යන්තර ජීවිතය තුළ නිරන්තරයෙන් කෙලෙස් ධර්මයන් උපදිනවා. මේ කෙලෙස් ධර්මයන් හිතට ගලාගෙන එන තාක්කල් ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ ඔබට යන්න වෙනවා. මේ ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ සංසාර ගමන තුළ අපි යන්නේ මේ යථාර්ථයේ නොදන්නාකම නිසායි. චක්කු විඥාණයෙන් සෝත විඥාණයෙන් දැටගත යුතු රූප ශබ්ද ආදිය ඉෂ්ඨාකාන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා රජනියා ආදි වශයෙන් ඔබ ගත්ත ඒ ඇහැ ඉදිරියට ආපු රූපේ දරුවගේ රූපේ වෙන්න පුළුවන්. බිරිඳගේ රූපේ වෙන්න පුළුවන්. ස්වාමියාගේ රූපේ වෙන්න පුළුවන්. එතනින් එහාට ගිහින් පින්වත්නි මේ තවත් Taman ආදරය කරන කෙනෙක්ගේ රූපේ වෙන්න පුළුවන්. ඒ රූපේ නිසාමයි සරාගය උපදින්නේ. සරාගය නිසා ඇත්තටම නන්දිය නිසා සරාගය ඉපදිලා සරාගය නිසා සංයෝග වෙලා වාසය කරනවා. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන් නැති රූපය කෙරෙහි සමහර විට ඇහැ ඉදිරියට ආවේ හතුරෙක් කියලා හිතන්න. හතුරෙක්ගේ රූපය ඇහැ ඉදිරියට එනකොට පින්වත්නි ඒ හතුරෙක්ගේ රූපය ඇස ඉදිරියට එන කාරණය පදනම් කරගෙන එයාට ඒක ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන රූපයක් නොවෙන්න පුළුවන් පින්වත්නි. ප්‍රිය වඩවන් නැති රූපයක් වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි ඒ රූපය නිසාම ඒ රූපයම පදනම් කරගෙන එයා තුල අර මුලින් අපි කිව්වේ ඒ කාරණයට ඒ කියන කාරණයට ඒ කියන්නේ ඇහෙන් චක්කු විඥාණයෙන් දත යුතු රූපය කෙරෙහි ඒක ගැන කතා කරමින් ඒකට බැහැගෙන ඉන්නකොට එතකොට නන්දියක් උපදිනවා කියලා. එතකොට මෙතන පින්වත්නි පටිගයක් ඉපදීම පිණිස එයා ඇහෙන් දකින රූපය පටිග නිමිත්තක් හැටියටයි ඇතුළට ගන්නෙ. ඒ පටිග නිමිත්තක් හැටියට ඇතුළට ගන්නකොට ඒ පටිග නිමිත්තක් හැටියට ඇතුළට ගැනීම නිසා පින්වත්නි පටිගයම පදනම් කරගෙන ද්වේෂය පදනම් කරගෙන සංයෝග වෙලා වාසය කරනවා. ඒ වෙනුවෙන් යා කයෙන්ද වචනයෙන්ද මනසින්ද විවිධාකාරී ක්‍රියාකාරකම් කෙරෙහි Tamanගේ අවධානය යොමු කරගන්නවා. මේක තමයි ලෝකේ යථාර්ථය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ ජීවිතයේ තුලදී අවබෝධය කරා යනවා නම් මේ ලෝකය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් හදාගන්න කියලා.
චක්කු විඥාණයෙන් දත යුතු රූපය තමයි මේ ලෝකයට අයිති. සෝත විඥාණයෙන් දත යුතු ශබ්දයයි මේ ලෝකයට අයිති. ගාන විඥාණයෙන් දැනගන්න ගඳ සුවඳයි ලෝකයට අයිති. ජීවහා විඥාණයෙන් දත යුතු රසයයි ලෝකයට අයිති. කාය විඥාණයෙන් දත යුතු ස්පර්ශයයි ලෝකයට අයිති. මේවා මේ ලෝකයට අයිති දේවල්. මෙන්න මේ ලෝකයට අයිති දේවල් ඇතුළට ගන්නකොට ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන කාමෝප සංහිත ස්වභාවයෙන් නොගෙන, ඇත්තටම මනාප භාවයේ මෙතන තියෙන අමනාප භාවයකින්ද නොගෙන ආර්ය වූ උපේක්ෂාවක් සහිතව ලෝකයේ අත්දැකීම තුළ ඒවාට බැසගෙන සිටීමක්, ඒවා ගැන වර්ණනා කොට කතා කිරීමක්, ඒවායින් සතුටු වීමක් ඒ පුද්ගලයා තුළ දකින්න ලැබෙන්නේ නැහැ. සතුටු වීමක් දකින්න ලැබෙන්නේ නැති නිසාම පින්වත්නි, එයා තුළ සරාගයක් උපදින්නේ නැහැ. ඒ සරාගයක් උපදින්නේ නැති නිසාම පින්වත්නි, එයා තුළ සංයෝගයක් උපදින්නේ නැහැ. සංයෝගයක් උපදින්නේ නැති නිසාම පින්වත්නි, ඒ ශ්‍රාවකයා තණ්හාව නම් වූ දෙවැන්නෙක් සමග වාසය කරන්නේ. තණ්හාව නම් වූ දෙවැන්නෙක් සමග වාසය කරන්නේ කියන්නේ ඕනෝකටයි පින්වත්නි. මේ විදියට ජීවිතයේ දිහා බලනකොට අපට දැනෙන, අපට තේරෙන දෙයක් තමයි පින්වත්නි, මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළ පිහිට හදාගන්න ශ්‍රාවකයෙකුට තමන් අත්දකින ලෝකයේ තුලම යථාර්ථයේ තේරුම් අරගෙන ස්කන්ධ ලෝකයෙන් මිදෙන්නයි තියෙන්නේ. පින්වත්නි, මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා අපේ ආධ්‍යාත්මය තුළ එ르දිය උපදවා ගැනීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු ධර්මයේ තුළ ප්‍රායෝගිකව හැසිරිය යුත්තේ කියලා. එතකොට ප්‍රායෝගිකව ධර්මයේ තුළ හැසිරෙන ශ්‍රාවකයෙකුට පින්වත්නි, එ르දිය උපදවා ගැනීම පිණිස කැමැත්තක් තියෙන්න ඕන. මෙතන එ르දිය කියලා කියන්නේ අහසින් යනවා වගේ එකක් නෙමෙයි. මෙතන එ르දිය කියලා කියන්නේ අභිඥා උපදවා ගැනීම. එතකොට එ르දියක් තමයි පින්වත්නි දැන් අපිට එ르දිය කියනකොට ඔළුවට එකපාරම ඉන්නේ අහසින් යනවා වගේ එකක්, ඒ වගේ එකක් නේ. නමුත් දැන් බුද්ධ දේශනාව කියනවා මේ ලෝකේ තියෙනවා අභිඥා ඉද්දි කියලා කොටසක්. අභිඥා ඉද්දි කියලා කියන්නේ පින්වත්නි, මේ ලෝකේ පිළිසිඳ දත යුතු යමක් තියෙනවා නම් ඒ පිළිසිඳ දත යුතු යමක් ලෝකේ ඇති බවට ඒක දැනගන්න එක. ඒකට කියනවා අභිඥා ඉද්දි කියලා. මොකක්ද පින්වත්නි අපි ලෝකයේ පිළිසිඳ දැනගන්න ඕන? පිළිසිඳ දැනගන්න ඕන පින්වත්නි, මෙන්න මේ ලෝකයේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන කාමෝපසංහිත ඇලුම් කටයුතු රූපයන්, ශබ්දයන්, ගඳ සුවඳ, රසය, පහස, මෙන්න මේවා පදනම් කරගෙන මේ ලෝකයේ තණ්හාව නම් වූ දෙවැන්නෙක් සමග වාසය කරන ගතියක් ලෝකයේ තියෙනවා. සැබෑ හුදෙකලාව එහෙමනම් සැබෑ හුදෙකලාව අත්විඳින්න බෑ. සැබෑ හුදෙකලාවට ප්‍රිය කරන්න බෑ පින්වත්නි. ඉෂ්ඨකාන්ත මනාප, ඉට්ඨාකාන්තා මනාපා, පිය රූපා, කාමෝපසංහිතා, රාජනීයා කියන ස්වභාවයේ මත පිහිටපු කෙනෙකුට හුදෙකලාව ඇසුරු කරන්න බෑ ඇත්තටම. බුද්ධ දේශනාවේ කතා කරන ගැඹුරු හුදෙකලාව තමයි තණ්හාව නම් වූ දෙවැන්නෙක් නැතුව වාසය කරන එක. අපි හැම වෙලාවකම තණ්හාව නම් වූ තවත් අයෙක් සමගයි වාසය කරන්නේ. තවත් අයෙක් සමගයි වාසය කරන්නේ. එතකොට මේ එ르දිය උපදවා ගන්නවා කියලා අපි කියන්නේ අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා ඉද්දි කියලා කියන්නේ මේ ලෝකේ පිළිසිඳ දැනගන්න ඕන යමක් තියනවා නම්, මේ ලෝකේ පිළිසිඳ දැනගන්න ඕන දේවල් තියනවා. මේ ලෝකේ පිළිසිඳ දැනගන්න ඕන යමක් තියනවා නම් ඒ පිළිසිඳ දැනගත යුතු දේ
පිළිසිඳ දැනගන්න එකට තමයි අභිඥා ඉද්දී කියලා කියන්නේ. පිළිසිඳ දැනගත යුතු දේ ගැන යා පිළිසිඳව දැනගන්නවා. එතකොට පිළිසිඳ දැනගත යුතු දේ තමයි පින්වත්නි අභිඥාව. මොකක්ද පිළිසිඳව දැනගන්නේ? මේ ලෝකය පිළිබඳ මේ ලෝකයේ තණ්හාව නම් වූ දෙවැන්නා සමග සංයෝග වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ ස්වකීය ඥාණයෙන් අවබෝධය තහවුරු කරගන්නවා. තණ්හාව නම් වූ දෙවැන්නා සමග වාසය කරන මට්ටම ලෝකයේ තුල උද්ගත වෙන්නේ ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින ලෝකයේ තුල විඥාණයෙන් දත යුතු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මයන් ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූප වශයෙන් කාමෝපසංහිත වශයෙන් රජනීය වශයෙන් පිළිගත් නිසාමයි පින්වත්නි ඒ පුද්ගලයා තුල තණ්හාව උඩුදුවන්නේ. එතකොට මේ තණ්හාව උඩුදුවපු තැනක එයා පිළිසිඳ දැනගන්නේ මේ ආයතනයන්ගේ ක්‍රියාපටිපාටියයි. එතකොට මේ ආයතනයන්ගේ ක්‍රියාපටිපාටිය දැනගන්න එකට කියනවා අභිඥා ඉද්දි කියලා. අන්නේ අභිඥා එ르දිය උපදවා ගන්න අපි හැම කෙනෙකුටම පුළුවන්. අහසින් යනවා, පොළවේ කිමිදෙනවා, මුහුදේ ඇවිදිනවා වගේ මේ අපි කතා කරන එ르දි ප්‍රාතිහාරය නෙමෙයි මෙතන කතා කරන්නේ. යම් කෙනෙක් පින්වත්නි පිළිසිඳ දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් ඒක පිළිසිඳව දැනගන්නවා. ඒතකොට මේ පිළිසිඳ දැනගන්න ඕන දේ තමයි පින්වත්නි මේ කියපු ආයතනයන්ගේ යථාර්ථය. ඒතකොට මේ ආයතනයන්ගේ යථාර්ථය කියන එක තේරුම් ගැනීම පිණිස තමයි පුද්ගලයා විදර්ශනා ඥානෙ යොදවිය යුත්තේ. අන්න ඒක තේරුම් ගැනීම පිණිස තමයි හැම ශ්‍රාවකෙක්ම විදර්ශනා ඥානය යෙදවිය යුත්තේ. ඒ තැනදී විදර්ශනා ඥානය යොදවා ගැනීමේ කුසලතාවය තම තමා තුළ තිබිය යුතු තත්ත්වයක් පින්වත්නි. දැන් තමා තුළ පින්වත්නි තමා තුළ අභිඥා 이르දිය උපදවා ගැනීම පිණිස ඒකාන්ත වශයෙන් එයා විදර්ශනා ඥානය ඔස්සේ මේ ආයතනයන්ගේ යථාර්ථය දකින්න ඕන. මේ ඇස ඉදිරියට එන රූපය ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූප වශයෙන් අපි පිළිගන්නේ ඇයි කියලා හොයලා බලන්න ඕන. ඇත්තටම ඉට්ඨාකාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා ආදී වශයෙන් ඇස ඉදිරියට කන ඉදිරියට නාසය ඉදිරියට එන මේ රූප ශබ්ද ආදිය අපි පින්වත්නි මොකටද මේ විදියට පිළිගන්නේ? ඇත්තටම මේ විදියට අපිට පිළිගන්න වෙලා තියෙන්නේ ඇයි? ඇත්තටම පින්වත්නි අපි මේවා ඒ විදියටම පිළිගන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. අපිට මේ විදියට පිළිගන්න වෙලා තියෙන්නේම මේ ඇහැ ඉදිරියට එන රූපේ යථාර්ථය අපිට තේරෙන්නේ නැතිකම නිසා. කන ඉදිරියට එන ශබ්දේ යථාර්ථය තේරෙන්නේ නැති නිසා. නාසය ඉදිරියට එන ගඳ සුවඳේ යථාර්ථය අපට තේරෙන්නේ නැති නිසා. මේ මාගේ ඇත්ත කතාව තේරුණා. ඒක ඇත්තටම ඇස ඉදිරියට එන රූපය අනිත්‍ය වී යන ස්වභාවයට අයිති දෙයක්. මේ ඇහැ ඉදිරියට එන රූපය සතර මහා ධාතුවකින් හැදිච්ච එකක්. මේ රූපය අනිත්‍ය වෙලා යන එකක්. අනිත්‍ය නම් මේ රූපය නිරන්තරයෙන්ම දුකක් ගෙනත් දෙන එකක්. අනිත්‍යයි දුකයි නම් මේ රූපය හැම වෙලාවකම මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මීය වශයෙන් අල්ලන්න බැරි එකක් කියලා තේරුම් ගන්න එක. ඒක තේරුම් අරගෙන වාසය කරන එක තමයි. ඒක තේරුම් අරගෙන වාසය කරන එක තමයි රූපය පිළිබඳ යථාර්ථ අවබෝධයේ සහිතව වාසය කරනවා කියලා කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. එතකොට මේ රූපය පිළිබඳ මේ ලෝකය පිළිබඳ ඊටා දාර්ශනික ගැඹුරු ආකල්පයක් බුද්ධ ශ්‍රාවකයාට තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. ඇයි?
මේ ඇස ඉදිරියට එන කවර රූපයක් හෝ සංකතයක් සකස් වෙච්ච දෙයක්. ලෝකේ සංකතයන්ට අයිති ආවේනික තත්වයක් තියෙනවා. මොකද්ද? උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඉපදීමක් තියෙනවා. වයෝ පඤ්ඤායති වැයවීමක් තියෙනවා. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පින්වත්නි, ඇස ඉදිරියට එන රූපයට තියෙන ආවේනික තත්වයක් මොකද්ද? ඉපදීමක්, නැසීමක්, වෙනසීමක් තියෙනවා. මොකද ඇස ඉදිරියට එන රූපයේ සංකතයක් සකස් වෙච්ච දෙයක්. එතකොට ඇස ඉදිරියට ආපු රූපේ සකස් වෙච්ච දෙයක් නම් ඒ රූපයේ ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, ප්‍රිය වඩවනවා, කාමෝපසංහිතයි කියලා රජනීය ස්වභාවයෙන් අභිනන්දනය කරලා සතුටෙන් පිළි අරගෙන කතා කරලා ඒකටම බැහැගෙන යම් ශ්‍රාවකෙක් හිටියොත් ඒ ශ්‍රාවකයා බැහැගෙන ඉන්න එක නිසා යාට සරාගයකුත් උපදිනවා තමයි. එයා ආසාදයක් ඇති වෙනවා. සරාගයේ නිසාම සංයෝග වෙලත් එයා ඉන්නවා තමයි. සංයෝග වෙලා ඉන්න එක අවදානම් වෙන්නේ ඇස ඉදිරියට ආපු රූපය සංකතයක් නිසා සංකත ධාතුවට ආйти ආවේනික తত্ত্বය උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. අන්න ඒ ස්වභාවය නිසා ඔබ ඉෂ්ටයි කාන්තයි කියලා හිතුවට ඒ රූපේ ඉෂ්ට නෑනේ. මනාපයි කියලා හිතුවට ඒ රූපේ ඕනම වෙලාවක අමනාප වෙන්න පුළුවන්. පිය රූපයි කිව්වට ඒ රූපය අප්‍රිය අමනාප ස්වභාවයට පත් වෙන්න පුළුවන්. කාමෝපසංහිතයි කියලා අල්ලගත්තට තමාව ඒ ස්වභාවයෙන් බැහැර කරන්න පුළුවන්. රජනීයයි. පින්වත්නි, මේ විදියට ඇස ඉදිරියට එන රූපය තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න නම් රූපය ඉලක්ක කරගෙන සමාධිය දියුණු කරන්න ඕනේ. ඒ රූපය ඉලක්ක කරගෙන යම් පුද්ගලයෙක් දියුණු කරන සමාධියට බුද්ධ දේශනාවේ කියනවා ඒක ලෝකේ කිසිම තැනක නැති සමාධියක්. මොකද්ද? අනිමිත්ත සමාධිය, අපනිහිත සමාධිය, ශුන්්‍යත සමාධිය. මෙන්න මේ සමාධි තුන රූපය ඉලක්ක කරගෙන වඩන්න ඕන. මේ රූපය නිමිති වශයෙන් ප්‍රමිති වශයෙන් ගන්න දෙයක් නෑ. මේ රූපය නිරන්තරයෙන්ම මගේ වසඟේ පවත්වන්න බෑ කියලා ශුන්්‍යත සමාධියත් වඩන්න ඕන. මගේ ආත්මය කියන තණ්හා මාන දිට්ටි වශයෙන් මේ රූපය අල්ලන්න බෑ. තණ්හා මාන දිට්ටි කියන ස්වභාවයෙන් හිස් දෙයක් මේ රූපය කියලා දකින්න ඕන. පින්වත්නි, දකින්න ඕන. එතකොට තමයි රූපය පදනම් කරගෙන යාගේ හිත තණ්හාවෙන් වැසී නොයන්නේ. අන්න ඒ දැන් බලන්න මේක කොච්චර පැහැදිලිව බුදුරජාණන් වහන්සේ අපට මේ කාරණේ තේරුම් කරලා දේශනා කරලා තියෙනවාද ඇත්තටම. ඒක ඊටාම ලස්සන පැහැදිලි කිරීමක්. එතකොට මේ තණ්හාවෙන් සතුටෙන් පිළිගත්තම බලවත් ආසාවෙන් යුක්ත වුණාම බලවත් ආසාව නිසාම ලෝකේ බැඳීම ඇති වෙනවා. බැඳීම නිසයි ලෝකේ දෙවන්නේක් සමග වාසය කරන්න වෙලා තියෙන්නේ අපිට. දෙවන්නේක් සමග වාසය කරන්න වෙලා තියෙන්නේ. දෙවන්නා තමයි තණ්හාව. මොන්න හුදේකලාවක හිටියත් අපි දෙවන්නේක් එක්ක නම් ඉන්නේ. එතන සැබෑ හුදේකලාව අත්දකින්න පුළුවන්කමක් නැහැ. එහෙමනම් මෙන්න මේ විදියට අභිඥා 이르දිය තුලින් අභිඥා 이르දිය තමයි උපදවා ගන්න අපි භාවනා කළ යුත්තේ. ඒ භාවනාව තමයි අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන සමාධීන් දියුණු කරන එක. ඒක බුද්ධ ශාසනයක විතරක් දකින්න ලැබෙන එකක්. එහෙමනම් මේ ආයතනයන් හරහා අත්දකින්න රූපයේ ඇත්ත කතාව තේරුම් ගැනීම තුල පිල්ලිසිඳ දැනගත යුතු යමක් තියෙනවා නම් ඒ දැනගත යුතු දේ පිළිබඳ ඒ ශ්‍රාවකයා දැනගන්නවා. එතකොට මේ අභිඥා 이르දිය තුල මෙයා දැනගන්නවා මේ හැම අත්දැකීමක් තුලම ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රිය වඩවනවා කියලා ගන්න දෙයක් නැහැ. හේතුව තමයි ගන්න දෙයක් නැති. මොකද ගන්න දෙයක් නැත්තේ හැම වෙලාවකම පින්වත්නි ඒ අත්දැකීම පදනම් කරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයක් සමුදය වී නිරුද්ධ වී යන්නේ. වෙන මොකක්වත් නෙමෙයි.
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් හටගෙන නිරුද්ධ වීමක් තියෙන්නේ. ඒ විතරක් නම් කමක් නෑ. මේ ස්කන්ධයන් පහ පහළ වෙනකොට ඒ ස්කන්ධයන්ම අභිනන්දනය කරලා ඒ රූපය ගෙනත් දුන්න රූප සංඥාවම අභිනන්දනය කරගෙන ඒ රූප සංඥාව පදනම් කරගෙන ඇතිවෙන රූපය නිසා ඇතිවෙන වේදනාවම අභිනන්දනය කරගෙන ඒ වේදනාව තුලින් උද්ගත වන හිත තුල පහළ වෙන සංස්කාර ධර්මයන්ම උපාදානය කරගෙන පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල සෑම වෙලාවකම තමා තුළ උද්ගත වෙන මේ ස්කන්ධ ධර්මයන් පහ උපාදානය වෙලා පවතිනවා. මේ ස්කන්ධ පහ කෙරෙහි නන්දියක් හටගන්නවා, සරාගයක් හටගන්නවා. මේ ස්කන්ධයන් සමග සංයෝග වෙලා වාසය කරනවා. ඒ තාක් කාලයක් පින්වත්නි තණ්හාව එයාව යට කරනවා. මෙන්න මේකේ යථාර්ථයක් දැනගන්න එකට අපි කියන්නේ අභිඥා 이르දියම තමයි. අභිඥා 이르දියම තමයි. ඒ වගේම පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා අභිඥා 이르දිය උපදවා ගැනීම පිණිස මේ ඇතිවෙන ආයතන 6 තුල චතුරාර්ය සත්‍ය පරියායක් දකින්න ඕන. දැන් මේ චක්කු විඤ්ඤේයා රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා කියන తত্ত্বය තුල ඇස කියලා කියන්නේ ඇස ඉදිරියට එන රූපය කියලා කියන්නේ චක්කු විඥාණයෙන් දත යුතු රූපය කියලා කියන්නේ දුකක්මයි කියලා දකින්න ඕනේ. චතුරාර්ය සත්‍ය පරියායෙන් දකින්න ඕනේ. මොකද චතුරාර්ය සත්‍ය කියන්නේ ලෝකයේ සදාතනික පරම සත්‍යනේ. බුදු කෙනෙක් මතු කරන ලෝකයේ සදාතනික සත්‍යනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් පින්වත්නි ඇස ඉදිරියට එන රූපය ඉෂ්ටයි කාන්තයි මනාපයි කියලා අල්ලපු එක වෙනුවට එයා රූපය චතුරාර්ය සත්‍ය පරියායට ගලපා බලන්න ඕන. ඇස ඉදිරියට ආපු චක්කු විඥාණයෙන් දත යුතු රූපය ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝප සංහිතා කියලා අල්ලන්න දෙයක් නැහැ. හේතුව තමයි ඇස ඉදිරියට ආපු රූපයමයි දුක හදන්නේ. ඇයි? දැන් Tamanට තේරෙනවා මේක අර දෙවන්නේක් එක ඉන්නවා කියන්නේ තණ්හාව තියෙනවා කියන්නේ දුක හැදෙනවා කියන එකනේ. එතකොට මේ ඇස ඉදිරියට එන රූපේ දුකක්මයි. රූපේ දුකක්මයි. මේ රූපයට තණ්හා කරනකොට තවදුරටත් රූපය බලන්න හිතෙනවා. ලෝකයට ගිහින් රූප බලන්න හිතෙනවා. නැවත නැවත ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන ආදී වශයෙන් ඇසින් රූපේ පිළිගන්නේ තමා තුල පවතින රූප තණ්හාව නිසාමයි. අන්න දුකට හේතුව තණ්හාව විදියටත් දකිනවා. ඇසම තණ්හාව විදියට දැක්කා, රූපය දුක විදියට දැක්කා. රූපේ නැවත නැවත ලෝකයට පිවිස බලන්න හිතෙන්නේ තණ්හාව නිසා මෙතන දුක්ඛ සමුදය විදියට පින්වත්නි තණ්හාවම දකිනවා. යම් වෙලාවක තණ්හාව නිරුද්ධ වෙලා ගියොත් පින්වත්නි, තණ්හාව නිරුද්ධ වුණොත් ඒ තණ්හාව නිරුද්ධ වෙච්ච තැනක පින්වත්නි දුක නිරුද්ධ වෙනවා. ඇස නිරුද්ධ කිරීමම දුකේ නිරෝධයයි කියලා යා දැනගන්නවා. ඒකට ප්‍රතිපදාව තමයි සම්මා දිට්ඨිය උපදවා ගැනීම. සම්මා දිට්ඨිය කියන්නේම මේ ආයතනයන්ගේ යථාර්ථය දකින හරි දැක්මකට ශ්‍රාවකයා ගොඩ නැගෙන එක. හරි දැක්මකට ශ්‍රාවකයා ගොඩ නැගෙන එක. එතකොට මේ අත්දැකීම මේක මේ චතුරාර්ය සත්‍ය මේ ඇස ඉදිරියට එන රූපය තුලට ගොඩනඟලා බලන එකත් මේ ඇස මුල් කරගෙන අත්දකින කවර රූපයක් හෝ සරාගේ හදලා සංයෝග වී වාසය කරන තැනකට මේ ක්‍රියාවලිය උඩුදුවන ස්වභාවයක් තේරුම් ගත්තට පස්සේ ඒ තේරුම් ගත්ත එක තමාගේ අත්දැකීමක් බවට පත් කරගන්න එකට තමයි අභිඥා ඉද්දි කියලා කියන්නේ. පිළිසිඳ දැනගන්නවා. බාගෙට නෙමෙයි, බණ ටිකකින් නෙමෙයි. ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇටියට තමන්ගෙම හිතෙන් දකිනවා. ඒක දකින්ට අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා වශයෙන් සමාහිත භාවයේ තුලින් ඒක අනුපස්සනා කරන්න ඕනේ. එතකොට එයාගේ ජීවිතයේ තුල පින්වත්නි
අනිමිත්ත සමාධියත් අපනිහිත සමාධියත් ශුන්්‍යත සමාධියත් කියන මෙන්න මේ සමාධි තුන උපදිනකොට තමන්ගේම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් හැටියට අභිඥා එ르දිය එයා උපදව ගන්නවා. සමහර විට එයාට අහසෙන් යන්න බැරි වෙන්න පුළුවන්. වතුර යවිදින්න බැරි වෙන්න පුළුවන්. නමුත් එ르දිය කියන එක මොන්න තරම් ලස්සන පැහැදිලි කිරීමක්ද. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා ඉද්දි කියලා අපි කතා කරන්නේ පින්වත්නි සම්පූර්ණයෙන්ම පුද්ගලයා විසින් මේ ලෝකේ පිළිසිඳ දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් ඒ පිළිසිඳ දැනගන්න ඕන දේ පින්වත්නි එයාගේම ජීවිතය තුළ අවබෝධ කරගන්නවා. මොකක්ද අවබෝධ කරගන්නේ? මේ ලෝකේ දුකක් බව. ඇස කියන්නේම දුකට කියන වචනයක්. කන කියන්නේම දුකට කියන වචනයක්. නාසය කියන්නේම දුකට කියන වචනයක්. මොකද මේවයින් අත්දකින්න අත්දැකීම උපාදානය වුණොත් නැවත නැවත අනාගතයට දුකමයි මෝරන්නේ කියලා ඒ ශ්‍රාවකයා දැනගන්නවා. භාවේ තබ්බේසු ධම්මේසු භාවනා ඉද්දි කියලා කියන්නේ ඒ පුද්ගලයා සමත විපස්සනා වශයෙන් තමා තුළ වැඩිමක් පවත්ව ගන්නවා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ ජීවන චර්යාව. එයා සමත විපස්සනා ආදි වශයෙන් වැඩිමක් හදා ගන්නවා. ඒ වැඩිම හරි වැදගත් ජීවිතේට. ජීවිතේ වැඩිමක් තියෙන තැනක කඩා වැටීමක් නැහැ. ජීවිතේ අපි හැම කෙනෙක්ගෙම ජීවිතේ කඩා වැටෙන්නේ වැඩිමක් නැති නිසා. අපි හැම කෙනෙක්ගෙම ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා අපි කාගේ වුණත් පින්වත්නි හිතේ යම් වෙලාවක කඩා වැටීමක් ඇති වෙනවා නම් අපි හැමෝගෙම කඩා වැටීමක් ඇති වෙනවා නම් ඒ කඩා වැටීමක් ඇති වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි හිත වඩලා නැති නිසා. අභාවිත භාවයේම නිසයි පින්වත්නි ප්‍රශ්න ඉදිරියේ මිරිකෙන්නේ. අභාවිත භාවයමයි. ඒතකොට මේ අභාවිත භාවයක් නම් තියෙන්නේ. ඒතකොට මේ අභාවිත භාවය තුල වාසය කරන පුද්ගලයා හැම වෙලාවකම පංචකාමයන් ඔස්සේනේ ලෝකේ ලුහුබඳින්නේ. නමුත් එයා භාවයේ තබ්බ 이르දිය ගැන දන්නේ නැහැ. වැඩිම කියන්නේ මහා විස්මිත ශිල්පයක් කියලා එයා දන්නේ නැහැ. ඒ විස්මිත ශිල්පය තුල අත්දකින්න සුඛය හුදේකලාවේ ඝන කැලෑවක උනත් Tamanට ඉන්න පුළුවන් විදියට හිත හදලා දෙනවා කියලා එයා දන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට හරි පුදුම හිතෙන්න පුළුවන් ඔය කැලෑවල ඉන්න ස්වාමීන් වහන්සේලා දැක්කම කොහොමද මේ හාමුදුරුවෝ මෙහෙම ඉන්නේ? පුදුමයිනේ මේ බඳු ජීවිතයකට උන්වහන්සේලා විවෘත වෙලා ඉන්නවා කියලා කියන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ලෝකයේ කෙනෙක් මේ පංචකාමයන් ඔස්සේම සැපය ආස්වාදය හොයනකොට යාට හිතෙන්නේ මේක තමයි ලෝකේ තියෙන උත්තරීතරම ආස්වාදය කියලා. නමුත් භාවේ තබ්බේසු ධම්මේසු භාවනා ඉද්දි කියන වැඩිමක් තිබ්බොත් ඒ වැඩිම කියන එක ජීවිතයේ ස්ථාවර භාවයකටපත් වුණොත් ඒ ස්ථාවර භාවයට පත්වීම තුළ පින්වත්නි මහ පුදුමාකාර නිරාමිස ප්‍රීතියක් තියෙනවා. භාවනා කරන උදවිය මේ දේශනාව අහගෙන ඉන්නවා නම් දන්නව ඇති. ඒගොල්ලෝ මේ ඇහෙන් දකින රූපේ පදනම් කරගෙන ගත්ත ආස්වාදයට වඩා මොනතරම් ආශ්චර්යවත් ආස්වාදයක්ද භාවනාව තුළ ප්‍රීතිය සුඛය පස්සද්ධිය තුළ තියෙන්නේ කියලා භාවනාව දියුණු කරන අය ගොඩක් දෙනෙක් දන්නවා. ඒ නිසා දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. ඔකට හරි ලස්සන සිද්ධියක් මම කියන්නම්. එක හාමුදුරුව කෙනෙක් හිටියා කොණ්ඩඤ්ඤ කියලා. ඒ කොණ්ඩඤ්ඤ හාමුදුරුව හැබැයි පළවෙනි ශ්‍රාවකයා නෙමෙයි. පළවෙනි ශ්‍රාවක අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගැන නෙමෙයි මේ කියන්නේ. එතකොට මේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ නිරෝධයට සමවැදුනාම ඉතින් මෙතනට මේ පිරිසක් ඇවිල්ලා ගල් තලාවක නිරෝධයට සමවැදලා ඉන්නකොට මේ ගල් කණුවක් කියලා හිතාගෙන ඒ හාමුදුරුවන්ට හේතු වෙලා තියෙනවා. මොකද නිරෝධයට සමවැදුනම ඔබ දන්නවා ඇති කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර නිරුද්ධයි. කාය සංකාර කියන්නේ මොනවද? කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය. ඒක නිරුද්ධයි. වචී සංකාරය කියන්නේ වචී සංකාරය කියලා කියන්නේ සංඥා වේදනා නිරුද්ධයි. එතකොට මේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර නිරුද්ධ වෙලා යනවා. භාවනාව මේ නිරෝධයට සමවදිනකොට.
කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධ වෙනවා. වචී සංකාර කියලා කියන්නේ පින්වත්නි මේ වචී සංකාර කියන්නේ විතක්ක ਵਿਚාර නිරුද්ධ වෙනවා. විතර්ක ਵਿਚාරය තියෙන නිසා තමයි කතා කරන්නේ. විතර්ක නොකොට කතා කරන්න බෑ. විචාර නොකොට කතා කරන්න බෑ. විතක්ක ਵਿਚාර තියෙන තැනක තමයි වචන වලට පෙරලෙන්නේ. එතකොට විතක්ක ਵਿਚාරත් නිරුද්ධයි. චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා වේදනත් නිරුද්ධයි. ඉතින් මේක මේ කණ්ඩායම ඇවිල්ලා මෙතන හිටියා මේ මිනිස්සු බොහොම මේ කලබලකාරී මිනිස්සු. ඉතින් මේගොල්ලන්ට හරියට නින්දක් යන්නේ නැහැ. ඉතින් මේ ගල් කණුවක් කියලා අර හාඳුරු ඉතින් පාන්දර වෙනකොට නිරෝධයෙන් නැගිටිනකොට මේ මිනිස්සු හොද්දටෝම බය වුණා. මේ නම් යකෙක්ද කොහෙද මෙතන ගලක් තිටියේ මේ මහා භූතයෙක්ද කොහෙද මේ ගල් පෙරේතෙක් කියලා කෑ ගහන්න පටන් ගත්තා. කෑ ගහනකොට අර හාඳුරුවෝ අර කොණ්ණඤ්ඤ හාඳුරුවෝ කිව්වා මොකටද ඔය කලබල වෙන්නේ? මම එහෙම භූතයෙක්වත් පෙරේතෙක්වත් අමනුස්සයෙක්වත් නෙමෙයි. මම මිනිස්සෙක් මම. එතකොට ඔබ වහන්සේ කොහොමද ඔහම හිටියේ? ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා ඒක වෙනම විෂයක් කියනවා. ඒක හැමෝටම තේරෙන්නේ නැහැ කියනවා. ඒක බුද්ධ ශාසනික විතරක් තියෙන විෂයක් කියනවා. මොකද උන්වහන්සේ නිරෝධයටනේ සමවැදුනේ. හැබැයි හතරවෙනි ධ්‍යානයේ තුල ආස්වාස ප්‍රාස්වාසී නිරුද්ධයි. මේක වෙනම විෂය පරාසයක් කියනවා. මේ අය පුදුම වුණා. මේ මිනිසුන්ට මේ කොච්චර නිදිමත තිබ්බත් නිින්ද යන්නේ බය තියෙනවා, තැති ගැනීම තියෙනවා, පීඩාව තියෙනවා, විඩාව තියෙනවා, වෙහෙස තියෙනවා. මේවත් එක්ක මේ මිනිසුන්ට හරි හමන් නිින්දක් නැහැ. හැබැයි මේ හාඳුරු මේ ගලක් වගේ නිදා ගන්නවා. එයාට තේරුනේ ඒ විදියටයි. එතකොට මේ අය කියනවා මේ කණ්ඩායම කියනවා හොරු ටික අනේ හාඳුරුනේ අපි මේ මිනිසුන්ට ගින්දර දෙන මිනිස්සු අපි. අපේ වැඩේ මිනිසුන්ට ගින්දර දෙන එක. අනුන්ට ගින්දර දීලා අපි ඇවිල්ලා නිදාගන්න හැදුවට නිින්ද යන්නේ නැහැ. කොයි වෙලාවෙ හොරු වට කරයිද දන්නේ නැහැ. රාජපුරුෂය වට කරයිද දන්නේ නැහැ කියලා අපි මහා පුදුම අවධානයකින් ඉන්නේ, අවධානමකින් ඉන්නේ කියලා කියනකොට මේ කණ්ඩායම කියනවා ඉතින් බැරිද අපිටත් ඔබඳු ශිල්පයක් කියලා දෙන්න? ඔය වගේ විෂයක් බැරිද අපිටත් පුළුවන් කියනවා. හැබැයි ඒකේ අර්ථය විමසන්න නම් ওই විදියට බෑ කියනවා. කොයි ඉන්න විදියට බෑ කියනවා. ඒකේ අර්ථය විමසන්න නම් මේ ධර්මයේ තුල දායාද වෙන්න ඕනේ. හරි අපි දායාද වෙන්නම් කියලා එක පිට එක කණ්ඩායමක් එකතු වෙලා විශාල අපචාරකම් කර සමාජයේ මිනිසුන්ට ගින්දර දිදී හිටිය මිනිස්සු සදාකාලික ශාන්තිය පැත්තට පෙළඹුණා. එතකොට මේ සදාකාලික ශාන්තිය කියන එක අත්විඳින්නේ භාවයේ තබ්බ වශයෙන්, වැඩිමක් වශයෙන්. ඒක සමත විපස්සනා වශයෙන් පුහුණු කළ යුතු තත්වයක් පින්වත්. සමත කියලා අපි කතා කරන්නේ ධ්‍යානවලට. විපස්සනා කියලා කතා කරන්නේ මඟඵලවලට. එතකොට මේ දෙපැත්තම උභය අංශය පිළිබඳවම ශ්‍රාවකයා එ르දිය දියුණු කරන්න ඕනේ. ඒකට කියන්නේ අපි භාවයේ තබ්බ ඉද්දි කියලා. විපස්සනා කරනවා කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අර මුලින් කියපු චක්කු විඤ්ඤයා රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනියා කියන චක්කු විඥාණයෙන් දත යුතු ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රිය ස්වභාවයේ ඇත්තා වූ කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ රූපයෝ තියෙනවා. ඒ රූපේ මෙබ්බන්දු එකක් කියලා තමන්ගේම මනසින් විමසනවා. තමන්ගේම මනසින් විමසුවාට පස්සේ ඒ තමන්ගේම මනසින් විමසපු තැනක පින්වත්නි එයාට ඇසේ කතාවත් පේනවා ඇත්ත තත්ත්වේ. රූපේ කතාවත් පේනවා. චක්කු විඥානයේ කතාවත් පේනවා. මේවා එකතු වෙච්ච ස්පර්ශයේ කතාවත් පේනවා. මේවා ස්පර්ශ නානත්වයක් පේනවා. ඒ වගේම වේදනාවේ යථාර්ථයක් පේනවා. වේදනාව නිසා ඇතිවෙන තණ්හාවේ යථාර්ථයක් පේනවා. රූපේට නොව තමන්ගේ හිතට තණ්හා කරන බව පැහැදිලිව පේනවා. ඒ පේනකොට පින්වත්නි ඇසත් අනිත්‍ය වශයෙන් දකිනවා.
විපස්සනා කරනවා කියන්නේ ඕකයි. රූපයත් අනිත්‍ය වශයෙන් දකිනවා. චක්කු විඥානයත් ඇති වෙලා නැති වෙලා යන අනිත්‍යතාවය දකිනවා. මේ තුනේ සංයෝග වීම වෙච්ච ස්පර්ශයත් අනිත්‍යතාවය දකිනවා. ස්පර්ශය නිසා ඇති වෙන විඳීමත් අනිත්‍ය වශයෙන් දකිනවා. විඳීම නිසා හිත තුළ ඇති වෙන තණ්හාවත් අනිත්‍ය වශයෙන් දකිනවා. තණ්හාවත් අනිත්‍ය වශයෙන් දකිනකොට තණ්හාව නිසා හිත තුළ ඇති වෙන නොඑක් ආකාරයේ සරාගී ස්වභාවයනුත් සංයෝග වීමේ ස්වභාවයනුත් මේ සියල්ලම අනිත්‍යතාවයෙන්ම දකිනවා. මේ සියල්ලම අනිත්‍ය නම් අනිත්‍ය වෙච්ච තැනක පිටිපස්සෙන් ගුණාගේ පිටිපස්සෙන කරත්තේ වගේ දුක එනවා නේද කියලා එයා දුකක් දකිනවා. ඒ වගේම තමයි මෙහෙම දුක පවතින එකක් නම් මම මේ ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රියවඩවනවා කියලා ගත්ත රූපය මොනතරම් වැරදි කතාවක්ද? මං රූපේ පිළිබඳ මොනතරම් වැරදි හැදෑරීමක් තිබ්බ කෙනෙක්ද? මොනතරම් වැරදි හැදෑරීමක් තිබ්බ කෙනෙක්ද? මේ රූපේ කතාව මොනතරම් අසත්පුරුෂ විදියටද මම අල්ලලා තියෙන්නේ? මේ රූපේ මොනතරම් අවිද්‍යාව සහගතවද අල්ලලා තියෙන්නේ? මේක මම මගේ ආත්මය කියලා තණ්හා කරන්න, මානයක් හදාගන්න, දිට්ඨියක් හදාගන්න මේ රූපේ කිසි දෙයක් නෑ නේද කියලා එයා දකිනවා. එහෙම දකිනකොට පින්වත්නි එයා තුළ වැඩෙන්නේ විපස්සනාවයි. තමන්ගෙම හිතින් මේක දකින්නේ. තමාගේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ලෙසින් මේ తত্ত্বය තමන් දකින්නේ. ඒ දකින ශ්‍රාවකයා තුළ තමයි ඒ සදාකාලික නිවීම, ශාන්තිය, සැපය මතුවෙන්නේ. ඒ කියන්නේ සෝතාපන්න తত্ত্বය, සකදාගාමි తত্ত্বය, අනාගාමි తত্ত্বය, අරහත් తত্ত্বය. මේ විදියට දකිනකොට අභිඥාය වශයෙන්, පරිඥාය වශයෙන්, භාවනාය වශයෙන් එයා දකිනකොට ඒ දැකීම තුල තමයි යාට තමා තුල පවතින බරපතල බැම්ම වෙච්ච. මොකද මේ තෘෂ්ණාව ඇති වුණා නිසා මොකද්ද උනේ? නන්දියා සති සරාගෝ හෝති, සරාගෝ සති සංයෝගෝ හෝති. සංයෝගයක් ඇති වුණා. මොකද්ද සංයෝගය? සක්කාය දිට්ඨිය. එයි දස සංයෝජනවල ඉන් තමයි බැඳෙන්නේ. සංයෝග වෙලා වාසය කරනවා. බැඳීම ඇති වෙනවා. එතකොට මේක සංසාරයට ගැට ගැහෙන්නේ සක්කාය දිට්ඨියෙන්. එතකොට සක්කාය දිට්ඨියෙන් ගැට ගැහුණු ජීවිතය තුළ ඒ ගැටය ලිහෙනවා. අන්න සංයෝගය නිරුද්ධ වෙලා යනවා. සංයෝගය නිරුද්ධ වෙන්නේ සරාගය නිරුද්ධ වෙච්ච නිසා. සරාගය නිරුද්ධ වෙන්නේ නන්දිය නිරුද්ධ වෙච්ච නිසා. නන්දිය නිරුද්ධ වෙන්නේ පින්වත්නි ඒ ඇසෙන් දකින රූපයේ කෙරෙහි බැසගෙන නොසිටිය නිසා. සතුටින් පිළි අරගන්න කතා නොකළ නිසා. ඒ බඳු තත්වයක් තුළ පින්වත්නි හැම වෙලාවකම එයා තුළ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වඩවන වශයෙන් ලෝකේ අල්ලන්නේ. ලෝකේ අල්ලන්නේ. ඒ බඳු ලෝකේ ග්‍රහණය කරගත්ත නැති ශ්‍රාවක භාවයකටයි ක්‍රමානුකූලව අපේ හිත ගොඩනගාගත යුතු වන්නේ. ඒතර එහෙම ගොඩනගා ගන්නකොට අපි අත්දකින අත්දැකීම් ලෝකය තුලින්ම අපට පුළුවන් අවබෝධය කරා අපේ හිත හසුරුව ගන්නට. මොකද අපේ හිත එහෙම හසුරුව ගන්න බැරි වුණොත් අපිට ලොකු අනතුරක් තියෙනවා. හොරෙකුට කරන අනතුරකට වඩා පින්වත්නි තමන්ගේ හිත තමාට අනතුරුදායකයි. අසත්පුරුෂයෙක් තවත් අසත්පුරුෂයෙකුට කරන හානියට වඩා අභාවිත හිතක් නම් තියෙන්නේ. ඒ අභාවිත හිත තමාට කරන හානිය හරිම වැඩි. ඒ හානියේ බරපතල අවදීන් තමයි සතර අපාය, പ്രേත ලෝකේ, නිරය නොයෙක් තැන්වලට අපේ ජීවිතේ ගොඩ නැගිලා අපිට විඳව යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ බඳු විදවීමක් නැති බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු සැබෑ නිවීම පැත්තට දායාද වුණු ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයන් වීම පිණිස මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අද දායකත්වයේ ගැන කටයුතු කරන්නේ ගම්පහ පස්ගම්මන බුත්පිටිය අංක 2 දරණ නිවසේ පදිංචි ඉන්ද්‍රාණි හේමලතා මෑණියන්
ඒ වගේම නිලීකා රණසිංහ, උමංගා රණසිංහ, කසුන් හෙට්ටිආරච්චි කියන දූදරුවන් ඇතුළු පින්නතුන් දායකත්වයේ දරනවා. ඒ ඇත්තෝ හැම දිනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සැලසේවා, ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා, ඊ타ම ඉක්මනින් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ඉන්ද්‍රාණි හේමලතා මෑණියන්ටත්, ලුමංගනී රණසිංහ මෑණියන්ටත්, තිලක් හෙට්ටිආරච්චි පියාණන් ඇතුළු ඒ සියලු දෙනාට චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ හැම දිනාටමද මෙලොව පරලොව ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ උතුම් ධර්ම දානයේ ප්‍රධාන ආනිසංස අනුමෝදනාව අරමුණ විදිහට පවතින්නේ මේ උතුම් කුසලයෙන් 2014 දෙසැම්බර් 5 වන දින පරලෝ සැපත් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සේවයේ නියුතු විශ්‍රාමික අධ්‍යක්ෂ හේමසිරි රණසිංහ ස්වාමි පුරුෂයාණන්ට පියතුමන්ට අනුමෝදනා කිරීම. විශාල සේවයක් කරපු මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සේවයේ නියුතු විශ්‍රාමික අධ්‍යක්ෂ හේමසිරි රණසිංහ මහත්මාට, ස්වාමි පුරුෂයාණන්ට, පියතුමන්ට මේ කුසල් අනුමෝදන් වේවා. එතුමාගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, ජාත්‍යාදී දුක් වලින් නිදහස්ව ලබන උතුම් අමා නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම නිලීකා, උමංගා සහ කසුන් යන දූ දරුවන්ට මේ උතුම් කුසල් උපකාර වේවා. මේ කුසලානිසංසයන් හේතු වීම තුල යහපත, අභිවෘද්ධිය, සිත ශාන්තියම සැලසේවා. මේ උතුම් කුසල් ධර්මයන්ගේ බලය, ශක්තිය හේතුවෙන් හැම දිනාටම උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංසයන් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පවුලේ සියලුම සහෝදර සහෝදරියන්, දූ දරුවන් ඇතුළු හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. ඒ සියලු දිනාට යහපතක් වේවා. පවුලේ සියලු සහෝදර සහෝදරියන් ඇතුළු හැම දිනාටමත්, නෑදෑ හිතමිතුරන්ට, ඒ අයගේ නමින් මියගිය සියලු ඥාතීන්ට, හේමසිරි රණසිංහ ස්වාමි පුරුෂයාණන්ට, එච්.එම්. ඩේවිඩ් පියාණන්ට, ඊ.ආර්. ඇලිස් නෝනා මෑණියන්ට, නිවසේ සහ පවුලේ හැමෝගෙම නමින් මියගිය සියලු ඥාතීන්ගේ භවගාමී සසර සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධ කරගන්න මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ආශිර්වාද කරලා තියෙනවා. ඒ වගේම අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත්, සියලු දෙවියන්ටත්, මියගිය සියලු ඥාතීන්ටත් මේ කුසලානිසංසයන් අමා නිවන් පිණිසම බලවත් වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං